අයිබෝන් පුතාලා. අයිබෝන්. අයිබෝන්. අපේ නම් පන්ති පටන් ගමුනේ. පේනව නේද උදේට? right. මම දැම්මා අර මේ ටියුට් එකක් කරන්න කියලා. හැමෝම කරන්නේ නැතිනේ. අපි ඒක සාකච්ඡා කරලෙමු. right. මේක කරන්නේ නේද? හැමෝම කරන්නේ නැතිනේ. මම දැම්මා මේක ඊය සතියේ. හරි බලන්න මේකේ නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. එක සරල අන්වීක්ෂයක් යනු උපනෙත හා අවනෙත යන කාච වලින් නිර්මාණ වූවකි. උත්තල කාචයකට රාමුවක් සහිත මිටක් සවිකල අන්වීක්ෂයකි. උත්තල කාච දෙකක් නිර්මාණය වූ අන්වීක්ෂයකි. ඉලෙක්ට්‍රෝන කදම භාවිතා කරමින් නිර්මාණය වූ අන්වීක්ෂයකි. ඔව්. එතකොට මේකේ මොකක්ද උත්තරේ? සරල අන්වීක්ෂය කියලා කියන්නේ මොකක්ද අපි? උත්තල කාචයකට රාමුවක් සහිත මිටක් සවිකල අන්වීක්ෂයකට තමයි අපි කියන්නේ සරල අන්වීක්ෂයක් කියලා කියන්නේ. හත් කාචය. හත් කාචය කියලා කියන්නේ ඒක. එතකොට එකට උත්තරේ 2. උත්තල කාචයකට රාමුවක් සහිත මිටක් සවිකල අන්වීක්ෂය. දෙක බලන්න. සංයුක්ත අන්වීක්ෂයේ වස්තුවට සමීප කාචය නම් සංයුක්ත අන්වීක්ෂයේ වස්තුවට සමීප කාචය මොකද්ද? මෙහෙමයි. ඔයාලගේ මයික් ඔන් කරගන්න. කවුද ජෙනරල් මයික් ඔන් කරගෙන ඔයාලා කතා කරන්න ඕන. ජෙනරල් කරාද මේ පෙරපර එක? ඔව් සර්. කරානේ. රයිට්. සංසලු නිරෝෂ කරාද? කරාද? රයිට්. එහෙමනම් මයික් ඔන් කරගන්න. මයික් ඔන් කරගෙන කතා කරන්න. මයික් ඔන් කරගන්න. මම අහන දෙයට උත්තර දෙන්න ඕන. හරි. දැන් සංයුක්ත අන්වීක්ෂයේ වස්තුට සමීප කාචය මොකක් කියලා අපි කියන්නේ? සංයුක්ත අන්වීක්ෂයේ වස්තුට සමීප කාචයට හඳුන්වන්නේ මොකක් කියලාද? අවතල කාර්ය. ඔව් වස්තුවට සමීප කාචය. වස්තුට සමීප කාචය මොකද්ද? අවනෙත නේද? අවනෙත කාචය. අවතල නෙවෙයි අවනෙත. උපනෙතයි අවනෙතයි තියෙන්නේ සංයුක්ත අන්වීක්ෂණේ. අපි ඇහැ තියන්නේ උපනෙතට. වස්තුට සමීපව තියෙන අවනෙත නේ. අවනෙත වර්ග 3ක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තානේ. අවනෙත. 2 3. තුන්වෙනි එක බලන්න. වැඩි දියුණු කළ සංයුක්ත ආලෝක අන්වීක්ෂයක උපරිම විශාලණය කොපමණද? උපරිම විශාලණය කීයද? උපරිම විශාලණය කීයද? සංයුක්ත අන්වීක්ෂයක උපරිම විශාලණය 2000යි. උපරිම විශාලණය කීයද? 2000යි. දැන් ඔයාලා කතා කරනවා පුතා. 2000යි. ඔව් 2000යි. මම ආදි කියන්නේ දැන් ඔයාලා කරලානේ තියෙන්නේ. සංයුක්ත අන්වීක්ෂයෙන් කදාවක් නිරීක්ෂණය කරන විට එහි උපනෙත 5 ලෙසත් අවනෙත 40 ලෙසත් සටහන්ව තිබුණි.
එම නිදර්ශකයේ කොපමණ වාරයක් විශාලව පෙනේද? 200යි. 200යි නේ. 5 වැඩි කරන්න ඕන 40. 200යි. සංයුක්ත අන්වීක්ෂයේ උපරිම විභේදනය වන්නේ 0.2යි. ඔව් 0.2 මයික්‍රෝමීටර් නේද? 0.2යි මයික්‍රෝමීටර්. සංයුක්ත අන්වීක්ෂයේ උපරිම විභේදන බලය. පඩේන ඔව් 0.2යි. ඊළඟ සංයුක්ත අන්වීක්ෂයේ දලසීරු මාරුව අවශ්‍ය වන්නේ නිදර්ශක වෙත ඔව් බලමු උත්තර ටික මොනවද තියෙන්නේ කියලා නේ. නිදර්ශක වෙත එන ආලෝක ප්‍රමාණය පාලනය කිරීමට නිදර්ශකය පැහැදිලිව නිරීක්ෂණයට දේ නලය සීරු මාරු කිරීමට දෙක නිදර්ශකයේ පැහැදිලිව නිරීක්ෂණයට දේ නලය කියන කොට දේ නලය සීරු මාරු කිරීමට ප්‍රබලයෙන් ලැබෙන ආලෝකයේ කදාවතට යොමු කිරීමට අන්වීක්ෂය ආධාරකයේ මත නොසෙල්වීම තබා ගැනීමට ඕ සංයුක්ත අන්වීක්ෂ දලසීරු මාරුව අවශ්‍ය වෙන්නේ මොකද්ද මේ දෙවෙනි එක නේද නිදර්ශකයේ පැහැදිලිව නිරීක්ෂණයට දේ නලය සීරු මාරු කිරීමට නේ ඒ නලය තමයි ඉහළ පාල කරන්නේ දේහ නලය ඒක දේහ නලය වෙන්න ඕනේ හයන්නක් දාගන්න දේහ නලය ආලෝක ප්‍රමාණය පාලනය කරන්නේ මොකෙන්ද ප්‍රාචීරයෙන් ප්‍රබලයෙන් ලැබෙන ආලෝකයේ කදාවතට යොමු කිරීමට ඒකත් වැරදිනේ හරි රයිට් 7 බලන්න 7 සංයුක්ත අන්වීක්ෂය ඇති දර්පණය තල හා අවතල දර්පණ very good ඔව් තල අවතල දර්පණයකි නේද තල අවතල දර්පණය එක පැත්තක තියෙනවා තල දර්පණයක් අනිත් පැත්තේ තියෙන අවතල දර්පණයක් ඒතර 7 2 තමයි උත්තරේ සංයුක්ත අන්වීක්ෂය මුලින්ම නිපදවීමේ ගෞරවය හිමිවන්නේ කාටද? සැවරියන් කැන්සන් සොහයුරන්ට. අන්න හරි. නෑ. සංයුක්ත අන්වීක්ෂය මුලින්ම නිපදවීමේ ගෞරවය හිමිවන්නේ පුතා ඇන්ඩන් වෝන් ලිවෑන් හුක්ට. හරිද? ඒ කියන්නේ මුලින්ම හිමිවීමේ ගෞරවය අපි දෙන්නේ එයාට තමයි ඇන්ටන් වෝන් ඩිවෑන් හුක්ට තමයි දෙන්නේ. නමුත් ප්‍රථම වතාවට නිපදවුවේ සචේරියස් ජැන්සන් සොහයුරන්. නමුත් ඒක ඇත්තට දියුණු එකක් නෙවෙයි. ශුද්‍ර ජීවියෙක්වත් බලන්න බෑ ඒකේ. ශුද්‍ර ජීවීන් බලන්න පුළුවන් මට්ටමේ සංයුක්ත අන්වීක්ෂණ නිපදෙව්වේ ඇන්ටන් වෑන් ලිවෑන් හුක්. ඒකින්ද තමයි අපි කියන්නේ එයා තමයි සංයුක්ත අන්වීක්ෂය සොයාගත්ත කියලා කියන්නේ. ඒ ගෞරවය දෙන්නේ එයාට. ඒතකොට 8 2 ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂක විභේදන හැකියාව නිරෝගී ඇසක විභේදනයෙන් කී වාරයක්ද? ලක්ෂ 2ක් නේද 200,000ක් ඒ කියන්නේ ලක්ෂ 2ක් 9 2 උත්තරේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂක විභේදන හැකියාව අපේ ඇහැ වගේ ලක්ෂ දෙවෙනි වාරයක් වැඩි 9 2 නමුත් ආලෝක අන්වීක්ෂක නේ නැත්නම් සංයුක්ත අන්වීක්ෂක විභේදන බලය අපේ ඇහැ වගේ කීවුණාද වැඩි 500 ගුණයක් සංයුක්ත අන්වීක්ෂක 500 ගුණයක් තමයි වැඩි අපේ ඇහි තියෙන විභේදන බලය අපේ ඇහි විභේදන බලය කීයද 0.1 මිලිමීටර 0.1 මිලිමීටර එතකොට ආලෝක අන්වීක්ෂක විභේදන බලය අපේ ඇහැ වගේ 500 ගුණයක් වැඩි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂක අපේ ඇහැ වගේ 200,000 කියන්නේ ලක්ෂ 2ක් බලන්න කොච්චර වැඩිද කියලා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ උපරිම විභේදන හැකියාව 0.0.0.5 මයික්‍රෝමීටර්. ඔව් 0.3ක් යනවා නේද? 0.0.5 මයික්‍රෝමීටර්.
0.005 මයික්‍රෝමීටර්. බිංදු 3ක් එනවා. එතකොට 10 2 උත්තරේ. මෙන්න මේක. මයික්‍රෝමීටර්. හරි. උත්තර ටික හරියට. ඒකට මෙතන තියෙන ප්‍රශ්න 10ක් තියෙනවා. මේ 10න් හරි ගියාද හැමෝගෙම? හරි. දෙවෙනි කොටස බලන්න B කොටස. රචනා කොටස. සරල අන්වීක්ෂය ලෙස යොදාගන්නේ කුමන වර්ගයේ කාචයක්ද? සරල අන්වීක්ෂය සරල අන්වීක්ෂයට අපි ගන්නේ උත්තල කාචය. උත්තල කාචය. ආලෝක අන්වීක්ෂයේ විශාලනය සඳහා ප්‍රකාශයක් ලියන්න. මොකක්ද ප්‍රකාශය? ආලෝක අන්වීක්ෂයේ විශාලනය සඳහා ප්‍රකාශය. අහන්නේ මොකද්ද? විශාලන බලය. විශාලන බලය සමානයි ප්‍රකාශය කියලා කියන්නේ මොකද්ද උතනින් අහන්නේ? අර සමීකරණය අහන්නේ නේද? ආලෝක අන්වීක්ෂයේ විශාලන බලය නේ. මේ සමීකරණය ලියන්න. විශාලන බලය සමානයි මොකද්ද? උපනිතේ විශාලනය වැඩි කරන්න ඕන අවනිතේ විශාලනය. උපනිතේ විශාලනය වැඩි කිරීම අවනිතේ විශාලනය. ඕක තමයි ප්‍රකාශන. ඕක තමයි අහන්නේ. හරි. එක ලියා ගන්න. ඊළඟනවා ආලෝක අන්වීක්ෂයේ ප්‍රාචීරයේ කුමක් සඳහා යොදා ගනිද? මොකටද අපි ප්‍රාචීරය යොදාගන්නේ ආලෝක අන්වීක්ෂයේ? ආලෝක අන්වීක්ෂයේ ප්‍රාචීරයෙන් අපි කරන්නේ මොකද්ද? දර්පණයෙන් ප්‍රාචීරය වෙත ලබා දෙන ආලෝකය නේද? ආලෝක කදම්බය පාලනය කර නිදර්ශකයේ වෙතට යොමු කිරීම තමයි එතන කරන්නේ නේද? प्राचीर्य कार्य लियागण उत्तरे लियागण उत्तरे आलोकान्वेक्ष प्राचीर्य कुमार सदा युद्धागणित लियागण दर्पणे मगिन लबा देन आलोक कदंबय दर्पणे मगिन परावर्तने करनु लबन आलोक कदंबय दर्पणे मगिन परावर्तने करनु लबन आलोक कदंबय पालने कर निदर्शके वेतट योमु किरीम पालने कर निदर्शके वेतट योमु किरीम හරි ඒකට තමයි ගන්නේ ප්‍රාචීරය. නේ ප්‍රාචීරය තියෙනවා සිදුරක් තියෙනවා. ඒ සිදුර පුළුවන් අරින්න වහන්න පුළුවන්. අපිට අවශ්‍ය ප්‍රමාණයට ඒ සිදුර විවෘත කරන්න පුළුවන්. නැත්නම් වහන්න පුළුවන්. ඒතකොට අපිට අවශ්‍ය පරිදි ඒ ආලෝකයේ නිදර්ශකයට යොමු කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රාචීරය යොදා ගන්න. හතරවෙනි ගහනවා සංයුක්ත අන්වීක්ෂය දිගු කලක් භාවිතා නොකරන්නේ නම් කාචවල ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද? නේද? දිගු කල භාවිතා කරන්නේ නැත්නම්
කාචවල ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය. මොකද්ද අපි ගත යුතු ක්‍රියාමාර්ගය? දිගු කලක් පාවිච්චි කරන්නේ නැත්තම්. ඔව් මොකද්ද අපිට කරන්න පුළුවන්? අපි මේක පැහැදිලි කරලා කිව්වා. නේද? දිගු කලක් භාවිතා කරන්නේ නැත්තම් පුතා අපි මේකට දාන්න ඕනේ මේ අන්වීක්ෂය දූවිලි නොවැදෙන පරිදි අපි බෑග් එකක හරි පෙට්ටියක හරි දාන්න ඕනනේ. දාලා ඒකට දාන්න ඕන මොනවද? කැල්සියම් ක්ලෝරයිඩ් ස්පටික. කැල්සියම් ක්ලෝරයිඩ් ස්පටික දාන්න ඕන. දාලා කාච ආවරණය කරලා තියන්න පුළුවන්. තවත් ඕන කාච ආවරණය කරලා තියන්න පුළුවන්. හරි. ඔව් ලියන්න එන උත්තර ටික ලියන්න. කාච ලියන්න. මෙහෙම ලියන්න උත්තරේ. මෙහෙම ලියන්නකෝ. කාච ගලවා කාච ගලවා හොඳින් පිරිසිදු කර කාච ගලවා හොඳින් පිරිසිදු කර වරහන් ඇතුළේ ලියන්න කපු රෙදි කඩකින් කපු රෙදි කඩකින් කාච ගලවා හොඳින් පිරිසිදු කර වරහන් ඇතුළේ කපු රෙදි කඩකින් निर्जलीय कैल्शियम क्लोराइड अडंगु निर्जलीय कैल्शियम क्लोराइड अडंगु निर्जलीय कैल्शियम क्लोराइड अडंगु डेसिकेटर एक तन्पत कर तबीम निर्जलीय कैल्शियम क्लोराइड अडंगु डेसिकेटर एक तन्पत कर तबीम अरे तो अन्वेषण අපි දූවිලි නොවැරදෙන විදියට නේ දූවිලි වදින්නේ නැති විදියට හොඳ බෑග් එකක දාලා තියලා තියන්න ඕන. පස්වෙනි එක බලන්න ඥාන විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා මොකද පුතා? හතරවෙනි එක ඉස්සරහ කියන්න පුළුවන්ද? හතරවෙනි එක මම කිව්වේ කාච ගලවා හොඳින් පිරිසිදු කර වරහන් ඇතුලේ කපුර රෙදි කඩකි. හොඳින් පිරිසිදු කර निर्जलीय कैल्शियम क्लोराइड अडंगु डेसिकेटर एक तन्पत कर तबीम निर्जलीय कैल्शियम क्लोराइड अडंगु डेसिकेटर एक तन्पत कर तबीम राइट පස්වෙනි ගාන මොකද ඥාන විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා කුමන වර්ගයේ අන්වීක්ෂය භාවිතා කෙරේද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය බොහොම හොඳයි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඊළඟට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හයවෙනි එකෙන් අහනවා අන්වීක්ෂයක විශාලන බලය යන්නේ කුමක් අදහසේද? විශාලන බලය කියන්නේ මොකක්ද කියලා අහන්න. මොකද විශාලන බලය කියන්නේ? ඒක මතක තියෙන්න ඕන. විශාලන බලය හඳුන්වන්නට මතක තියෙන්න ඕන. විභේදන බලය කියන්නේ මොකක්ද කියලා ඒක මතක තියෙන්න ඕන. හරි?
විශාලතර බලය කියලා කියන්නේ මොකද්ද? යම්කිසි නිදර්ශකයක් විශාල කර පෙන්වන වාර ගණන යම්කිසි නිදර්ශකයක් විශාල කර පෙන්වන වාර ගණන හඳුන්වන විශාල බලය කියලා. එතකොට විභේදන බලය කියන්නේ මොකද්ද? අනීක්ෂක විභේදන බලය කියලා කියන්නේ නේද? එක ළඟ පිහිටි අනුයාත ලක්ෂ දෙකක් එකිනෙකින් වෙන් කර නිරීක්ෂණය කිරීම සඳහා තිබිය යුතු අවම දුර. එතකොට අපි කියනවා විභේදන බලය කියලා. එතකොට මතක තියාගන්න ඕනේ. හරි? ඒ වචන කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. හිතලා ලියන්න. මොකද්ද විභේදන බලය කියලා කියන්නේ? දැන් මෙහෙම එක ළඟ තියෙන 32ක් තියෙනවා නේ. 32ක් තියෙනවා. මේ 32 පැහැදිලිව වෙන් කරගන්න පුළුවන්. එකිනෙක ගෑවෙන්නේ නැති වෙන්න මෙයා වෙන් කරලා අපිට බලන්න පුළුවන් වෙන අවම දුර මේ දෙක අතර තියෙන. ඒක තමයි විභේදන බලය කියන්නේ. ඒක ඔයාලගේ වචනේ ලියන්න නේ. එක ළඟ පිහිටි. එක ළඟ පිහිටලා කියන අනුයාත ලක්ෂ දෙකක්. හරි? right. ලියන්න. යම්කිසි අනුයාත ලක්ෂ දෙකක් වරහණ තුල ලියන්නේ එක ළඟ පිහිටි. යම්කිසි අනුයාත ලක්ෂ දෙකක් වරහණ තුල ලියන්නේ එක ළඟ පිහිටි. යම්කිසි අනුයාත ලක්ෂ දෙකක් පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමට එම ලක්ෂ දෙක අතර තිබිය යුතු අවම දුර එම ලක්ෂ දෙක අතර තිබිය යුතු අවම දුර විභේදන බලය ලෙස හඳුන්වයි. හරි මේ පාඩම් කරලා හොඳට පාඩම් කරා නම් මේ උත්තර ටික හොඳට ලියන්න පුළුවන්. හරි දෙවෙනි එකට යන්න. ඔව් දෙකේ එක අහනවා මොකද්ද? එක ළඟ පිහිටි ලක්ෂ දෙකක් පියවි ඇසින් බලා වෙන් කර හඳුනා ගැනීමට එම ලක්ෂ දෙක අතර තිබී යුතු අවම පරතරය කොපමණද? කීයද? එක ළඟ පිහිටි ලක්ෂ දෙකක් පියවි ඇසින් බලා වෙන් කර ගැනීමට එම ලක්ෂ දෙක අතර තිබී යුතු අවම පරතරය. මිනිස් ඇසේ විභේදන බලය. කීයද? 0.1 මිලිමීටර. නේද? මිලිමීටරයකින් 10න් පංගුවක්. ලියා ගන්න 0.1 මිලිමීටර. දෙක අහනවා ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි අවනත වර්ග තුන මොනවද? අවබලාවනත, බලාවනත, බලාවනත. ඔව් නේද?
අවනිත වර්ග තුනක් තියෙන ප්‍රධාන වශයෙන් එකක් තමයි අවබල අවනිත. එක අවබල අවනිත, දෙක මැදි බල අවනිත, තුන අධිබල අවනිත. ආලෝක අන්වීක්ෂයේ දර්පණය කුමක් සඳහා අවශ්‍ය වේද? ඇයි ආලෝක අන්වීක්ෂයේ දර්පණය අවශ්‍ය වෙන්නේ? ආලෝක අන්වීක්ෂය කිරවීමට මොකද පුතා? ආලෝකය ප්‍රාචීරය වෙත යොමු කිරවීමට ඔව් ආලෝක අන්වීක්ෂයේ දර්පණය කුමක් සඳහා අවශ්‍ය වේද? එතන මෙහිම වැඩේ. මෙයාගේ ප්‍රධාන කාර්යය තමයි නිදර්ශකයේ වෙතට යොමු කිරීම ආලෝකය. හරි? මෙයා නිදර්ශකයට යවන්නේ. අපි ආලෝකයේ නිදර්ශකයේ තුලින් ගියොත් තමයි අපිට බලා ගන්න පුළුවන්. හරි. එතකොට ප්‍රාචීරය කරන්නේ ඒක පාලනය කරලා ලබා දීමක් තමයි කරන්නේ. හරි? එතකොට ප්‍රධාන කාර්යය මොකද්ද? ආලෝක කදම්බයක් නිදර්ශකයේ වෙත ලබා දීම. ආලෝක කදම්බයක් නිදර්ශකයේ වෙත ලබා දීම. නැත්නම් පරාවර්තනය කිරීම නේ. ආලෝක කදම්බයක් නිදර්ශකයේ වෙත පරාවර්තනය කිරීම. එහෙම ලියන්න. පරාවර්තනය කිරීම. ඒක තමයි ඒකේ කාර්යය. ඊළඟට සංයුක්ත අන්වීක්ෂය නිරීක්ෂණය කළ හැකි කුඩා වස්තු දෙකක්. සංයුක්ත අන්වීක්ෂය නිරීක්ෂණය කළ හැකි කුඩා වස්තු මොනවද තියෙන්නේ? කුඩා වස්තු දෙකක්. එකක් තමයි ශුද්‍ර ජීවීන් නේද? එක ශුද්‍ර ජීවීන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. දෙක පටක සෛල. ලියාගන්න. එක ශුද්‍ර ජීවීන්. දෙක පටක සෛල. නේද? මම ඔයාලට පෙන්නන වීඩියෝ වනේ ශුද්‍ර ජීවීන්ෙම බලන විදිය. පටක සෛල විදිහට අපි ඉගෙන ගත්ත අය රෝහියෝ පත්‍රයක යටි අපේ චර්මය බලන විදිය. ඊට කොපොල් සෛල අපි බලලා තියෙනවා. පාඩමේ කරලා තියෙනවා. හරි? එතකොට එහෙම ලිව්වත් කමක් නැහැ. මොකද්ද? රෝහියෝ පත්‍රයක යටි අපචරණීය සෛල. දෙක කොපුල් සෛල. එහෙම ලිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් ශුද්‍ර ජීවීන් එක දෙක පටක සෛල. පස්සේ මේ ගන්නවා සංයුක්ත අන්වීක්ෂයෙන් රැගෙන යාමේදී පිළිපැදිය යුතු උපදෙස් දෙකක් ලියන්න. සංයුක්ත අන්වීක්ෂය රැගෙන යාමේදී පිළිපැදිය යුතු උපදෙස් දෙකක්. මේක මොකද කියන්නේ? රැගෙන යාමේදී අපි කළ යුතු කාර්යනේ. කොහොමද රැයන්නේ? සංයුක්ත අන්වීක්ෂයෙන් බාහුවෙන් අල්ල ගන්නවා එක අතකින්. ඒකේ පාදය තියෙන අනිත් අතේ නේ. හත් දෙකෙන් අල්ලගෙන තමයි යන්නේ. හත් දෙකෙන් අල්ලගෙන තමන් පැත්තට පොඩ්ඩක් ඇල කරගෙන යන්න ඕන. තමන්ගේ පපුව පැත්තට. අන්වීක්ෂ තමන්ගේ පපුව පැත්තට පොඩ්ඩක් ඇල කරගෙන යන්න ඕන. හරි හත් දෙකෙන් අල්ලගෙන. ලියන එක සංයුක්ත අන්වීක්ෂයේ බාහුවෙන් එක් අතකිනුත් සංයුක්ත අන්වීක්ෂයේ බාහුවෙන් එක් අතකිනුත් පාදය අනෙක් අත මත තබාත් අල්ලාගෙන රැගෙන යාම
දෙක ලියන්න. එසේ රැගෙන යාමේදී අන්වීක්ෂය තම පපුව දෙසට ඇල කර රැගෙන යාම. හරි පැහැදිලි නේද? ඔන්න රැගෙන යාමේදී සැලකිය යුතු කාරණා දෙක. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. පිළියෙල කළ කතාවක් සංයුක්ත අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කිරීමේදී පියවර සඳහන් කරන්න. පිළියෙල කළ කතාවක් සංයුක්ත අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කිරීමේදී පියවර මොනවද පියවර? පියවර මොනවද? කතාව අපි පළමුව තියන්න ඕන වේදිකාව මත තබා ක්ලිප්ස් කරන්න ඕනේ. ක්ලිප් කරලා ඒ කතාව හදවන්න ඕන. ඊට පස්සේ මොකද කරන්නේ? අවබලය යටතේ තමයි බලන්නේ මුලින්ම. අවබලය යටතේ බලන්න ඕන මුලින්ම. අවබලය යටතේ බලලා දල සීරු මාරු කරන්න ඕන. නේද? දල සීරු මාරු කරලා අපි ඒකේ ප්‍රතිබිම්බය පැහැදිලිව ලබා ගන්න උත්සාහ කරන්න ඕන. පුතා මේක මේ මීටින් එක කට් වුණොත් ආ ජොයින් වෙන්න. තව විනාඩියකින් විතර කට් වෙයි. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අවබලය යටතේ බලලා ඊට පස්සේ අපි මැදි බලය යටතේ තමයි නිරීක්ෂණය කරන්නේ. මැදි බලය යටතේ නිරීක්ෂණය කරනවා. ඒකෙත් දල සීරු මාරුව භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඒත් පැහැදිලි නැත්නම් ප්‍රතිබිම්බේ ඒත් පැහැදිලි නැත්නම් මොකද කරන්නේ? අධි බලයට දානවා නේද? අධි බලයට දාලා හැබැයි මෙතෙන්දී අපි දල සීරු මාරු කරන්නේ නෑ. සියුම් සීරු මාරු විතරයි කරන්නේ. ඊට පස්සේ අපි ඒකේ ප්‍රතිබිම්බය බලනවා නේ. ඔව්. ලියා ගන්න එක ඔව්. එතෙන්දී කොහොමද කරන්නේ? අන්වීක්ෂය පිළියෙල කළ කතාවක් කොහොමද පටන් ගන්නේ? දැන් නේ පුතා පටන් ගත්තේ 4ට. මම zoom link එකේ දාලා තියෙන වෙලාව 4යි. හරි? පිළියෙල කළ කතාවක් කොහොමද අන්වීක්ෂණයේදී බලන්නේ පියවර නේ. මොනවද පියවර? පළමු පියවර. එකට මොකද කරන්න ඕන? මම ලියද්දිම ලියා ගන්න අංක 1. එක මොකක්ද? දෙක තමයි කදාව වේදිකාව මත තබා ක්ලිප් ආධාරයෙන් සවි කර ගැනීම නේ. වේදිකාවට සවි කර ගැනීම. ඔන්න එක. දෙක මොකද කරන්නේ? දැන් මේ කතාව තිබ්බා. ඊට පස්සේ දෙකට කරන්නේ මොකද්ද? අපේ ඇහැ තියන්න ඕන උපනතේ සෙන්ටිමීටර් 1ක් විතර දුරින් නේද? ඊට පස්සේ අපි කරනවා ඇස
උපනැති උපනෙත මත තබා කියන වරාණ ඇතුලේ සෙන්ටිමීටර් 1ක් පමණ දුරින් නිදර්ශකයේ වෙත අවබල අවනත තුලින් බැලීම හරි එතකොට අවබල අවනත තමයි මුලින්ම දාන්නේ ඊට පස්සේ තුන්වෙනි මොකද කරන්නේ දල සීරු මාරුව නේ දල සීරු මාරුව මගින් ප්‍රතිබිම්බය පැහැදිලි කර ගැනීම ප්‍රතිබිම්බය පැහැදිලි කර ගැනීම හරි ඒකට මම ලියන්න සියුම් සිවුරුව මාරුව මගින් මෙතන ඒවා කියන්න පොඩ්ඩක් ඉන්න දල සිවුරුව මාරුව මගින් ප්‍රතිබිම්බය නිරීක්ෂණය කිරීම නිරීක්ෂණය කිරීම සෝයි කීවෙනි ප්‍රශ්නේද මේක ඇවිල්ලා පොඩ්ඩක් ඉන්න මේක 3 1 තුන්වෙනි එකේ 1 අතන ප්‍රශ්න හරි දල සීරු මාරුව මගින් ප්‍රතිබිම්බය නිරීක්ෂණය කර ගැනීම ඔන්න අපි එයා බලා ගන්න ඊට පස්සේ මොකද කරන්නේ සියුම් සියුරු මාරුව මගින් ප්‍රතිබිම්බය පැහැදිලි කර ගැනීම ප්‍රතිබිම්බය පැහැදිලි කර ගැනීම හතරෙන් මොකද කරන්නේ දවබලයට දාලා පැහැදිලි නැත්තා නේද අවශ්‍ය නම් මැදි බලය යටතේ දල සීරු මාරුව හා සියුම් සීරු මාරුව මගින් දල සීරු මාරුව හා සියුම් සීරු මාරුව මගින් ප්‍රතිබිම්බය තවත් පැහැදිලි කර ගැනීම ප්‍රතිබිම්බය තවත් පැහැදිලි කර ගැනීම හරි මේක ලියන්න පොයින්ට් එක ලියන්න බෝඩ් එක පැහැදිලි නෑ. වාඩ පුතා සිග්නල් මතේ ඒකයි. අනිත් අයට පැහැදිලිද? ජෙනරේටර් පැහැදිලිද? ඔව් සර්. ඒක තමයි. ඔව්. හරි මම කියන්න. එක මොකද්ද? එක කදාව වේදිකාව මත තබා ක්ලිප් ආධාරයෙන් වේදිකාවට සවි කර ගැනීම. කදාව වේදිකාව මත තබා ක්ලිප් ආධාරයෙන් වේදිකාවට සවි කර ගැනීම එක.
දෙක ඇස උපනෙත මත තබා සෙන්ටිමීටර් එකක් පමණ දුරින් නිදර්ශක වෙත අවබල අවනත තුලින් බැලීම. මට ඔයාලට පැහැදිලි නැති තැන කියන්න මම ඒකට කියන්නම්. දැන් පැහැදිලි සර්. ඒක තමයි. සිග්නල් වල ප්‍රශ්න තියෙනවා. right. පස්වෙනි එක මොකක්ද? පස්වෙනි එක අපි කරන්නේ තාම ඉවර නෑ සර්. හරි මේ දෙක අර දෙක ඔයාලා ලියාගත්තනේ මුල් දෙක ලියාගත්තනේ. ඔව් සර් තුන්වෙනි එක ලියන්න. right. හරි. එතකොට පස්වෙනි එක අපි මොකද කරන්නේ? අවශ්‍ය නම් අධිබලය යටතේ නේ අවශ්‍ය නම් අධිබල අවනත යටතේ අවශ්‍ය නම් අධිබල තුන්වෙනි එක ලියලා ඉවරයි නේද මකන්නද? මකන්න සර්.
ඔව්. මැදි බලයකදීත් අපි බලනවා ප්‍රතිබිම්බය. අපිට ඒත් මදි නම් අපිට තවත් මේක පැහැදිලි කරගන්න ඕන. අපි මොකද කරන්නේ? අවශ්‍ය නම් අධිබල අවනත යටතේ සියුම් මාරුව පමණක් භාවිතා කර ප්‍රතිබිම්බය පැහැදිලි කර ගැනීම. සියුම් මාරුව විතරයි දාන්නේ. දල සියුම් මාරුව කරන්න යන්නේ නැහැ. හරි. දල සියුම් මාරුව කරොත් කාචරට හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? නිරීක්ෂණයෙන් අනතුරුව අධිබලය අවබලයට මාරු කරන්නේ. දැන් අනිශ්චිතව අධිබලය නේද අපි දාලා තියෙන්නේ. ඒක අවබලයට මාරු කරන්න ඕන කරකවල. හරි. කරකවල අවබලයට මාරු කරලා මාරු කර කදා ඉවත් කර කදාවහ වේදිකාව කපුරෙදි කඩකින් පිරිසිදු කර අන්වීක්ෂය පෙට්ටියක් තුල තැබීම. ඔබ තමයි පිළිවෙල. හරි සර්. right. හරි අපි යමු ආයතෙන්. ඊළඟ අහනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කරන අවස්ථා දෙකක්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කරන අවස්ථා දෙකක්. මොනවද ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කරන අවස්ථා දෙක? අවස්ථා දෙකක් නේ ගොඩක් තියෙනවා නේද? එකක් තමයි අපි සයි ලෙවල් අභ්‍යන්තර ව්‍යුහය හොඳට නිරීක්ෂණය කරන්න අපි මේක භාවිතා කරනවා නේ. ඊළඟ මොනවද? ජාන තාක්ෂණය නේ. ජාන DNA අණු පරීක්ෂාවෙදී අපි මේක භාවිතා කරනවා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඊළඟට විවිධ රෝගකාරක ජීවීන් වෛරස් බැක්ටීරියා පිළිබඳව අධ්‍යයනය කරන්න අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කරනවා. හරි? ලියා ගන්න. සෛලීය අභ්‍යන්තර ව්‍යුහය සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීම සඳහා සෛලීය අභ්‍යන්තර ව්‍යුහය සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීම සඳහා දෙක විවිධ රෝගකාරක ජීවී වරණ ඇතුලේ වෛරස් සහ බැක්ටීරියා පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා තව කලියකට තුන්වෙනි එකත් ලියා ගන්න. ජාන විද්‍යාත්මක පර්යේෂණවලදී
DNA අණු පරීක්ෂා කිරීම සඳහා DNA D capital D capital N capital A DNA අණු පරීක්ෂා කිරීම සඳහා ජාන විද්‍යාත්මක පර්යේෂණ ජාන විද්‍යාත්මක පර්යේෂණවලදී DNA අණු පරීක්ෂා කිරීම සඳහා ඊළඟ අහන මොකද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ උපරිම විශාලන බලය කොපමණද? කී ගුණද? PV ඇසින්මෙන් ලක්ෂ 5ක් නේ. ලක්ෂ 5ක්. ඒ කියන්නේ 500,000ක්. 500.3ක්. විශාලන බලය ලියන්න 500.3ක්. විශාලන බලය අපේ ඇහෙන් බලනවා වගේ ලක්ෂ 5ක් ලක්ෂ 5 ගුණයක් විශාලයි. ඊළඟම අන්වීක්ෂයෙන් කදාවක් නිරීක්ෂණය කර රේඛීය සටහන ඇඳීමේදී විශාලනය සඳහන් කරන්නේ කෙසේද? ඔව්. ඒක කොහොමද කරන්නේ? ඒත් අර වගේ සමීකරණ ලියුවා නම් හරි නේද? රේඛීය සටහන. මොකද රේඛීය සටහනක් කියලා කියන්නේ? අපි නේද? අන්වීක්ෂයෙන් අපි යම්කිසි වස්තුවක් දැක්කොත් එහෙම දැන් අපිට අන්වීක්ෂයෙන් පේනවනේ යම්කිසි ප්‍රමාණයකට විශාල වෙලා. හරි? ඒ වගේ කී ගුණයක් අපි විශාල කරලා පොතේ අඳිනවද කියන එක යහන්නේ. ඒ වගේ කී ගුණයක් විශාල කරලා පොතේ අඳිනවද කියලා යහන්නේ. අපි මේ වගේ දෙපාරක් විශාල කරලා ඉඳලා රේඛීය සටහනේ විශාලනේ නේද? ඒ කියන්නේ මොකද්ද? විශාලනය සමානයි ආයතන සමීකරණ ලියන්නේ. විශාලනය මොකද්ද? උපනිතේ විශාලනය අවනිතේ විශාලනය වැඩි කිරීම අවනිතේ විශාලනය ඊට පස්සේ කී ගුණයක්ද? කී ගුණයද? ඒ මොකද්ද? අපි පොතේ අඳින ප්‍රමාණය නේ කී ගුණයක් විශාල කරලා පොතේ අඳිනවද කියන එක. හරි? ඒකට කොහොමද කියන්නේ අපි? ඒක කොහොමද ලියන්නේ? හරි. මෙතන ලියන්න කී ගුණයක් විශාල කර කී ගුණයක් විශාල කර දෘශ්‍ය ප්‍රතිබිම්බය කී ගුණයක් විශාල කර අඳී කී ගුණයක් විශාල කර අඳිනවාද යන්න නේද? එහෙම නැත්නම් කී ගුණයක් විශාල කර අඳින වාර ගණන. හරි? තමයි කී ගුණයක් විශාල කර අඳිනවාද යන්න. ඕක තමයි ප්‍රකාශනය. ඊළඟට ඔබ විද්‍යාගාරයේදී සංයුක්ත ආලෝක අන්වීක්ෂය නිරීක්ෂණය කළ සත්ත්ව පටකයක් ශාක පටකයක් සඳහන් කරන්න කියලා අහනවා නේ. ඔව්. මොකද සත්ත්ව පටකයක් විදිහට අපි අඳුරගත්ත මේ අධ්‍යයනය කරේ සත්ත්ව පටකයක් විදිහට අධ්‍යයනය කරේ මොකද්ද? කොපුල් සෛල. ලියා ගන්න. කොපුල් සෛල මිනිස්
මිනිස් කොපුල් සෛල. මිනිස් කොපුල් සෛල. ශාක පටක විදිහට මොකද්ද? රෝහියෝ යටි අපිචර්මීය රෝහියෝ පත්‍ර රෝහියෝ පත්‍රයක යටි අපිචර්මීය සෛල. රෝහියෝ පත්‍රයක යටි අපිචර්මීය පටකය කියලා කියන්නේ. රෝහියෝ පත්‍රයක යටි අපිචර්මීය පටකය. හරි. එතකොට දැන් ඔයාලා දෙන්නේ පරක් වෙලාව නේද? මම මේ උත්තර ටික කියන්නම් මේ බහුවරණ ටික. එතකොට එක සරල අන්වීක්ෂයක් කියන්නේ මොකද්ද? උත්තල කාචයකට රාමුවක් සහිත මිටක් සවි කළ අන්වීක්ෂයක්. අත් කාචය කියලා කියන්නේ අන්න ඒකට නේ. උත්තල කාචයකට රාමුවක් හයි කරලා මිටක් හයි කරලා තියෙනවා. එකේ දෙක. සංයුක්ත අන්වීක්ෂයේ වස්තුවට සමීප කාචය මොකද්ද? වස්තුවට සමීප කාචය. වස්තුව පැත්තේ තියෙන එක මොකද්ද? අවනිත. අවනිත. වැඩි දියුණු කළ සංයුක්ත ආලෝක අන්වීක්ෂයක උපරිම විශාලන බලය කොපමණද? 2000යි. 2000යි. උපරිම විශාලන බලය 2000යි. සංයුක්ත අන්වීක්ෂයෙන් කදාවක් නිරීක්ෂණය කරන විට එහි උපනිත 5 ලෙසත් අවනිත 40 ලෙසත් සටහන්ව තිබුණි. එම නිදර්ශක කොපමණ වාරයක් විශාල පෙනේද? කියන්නේ මොකද කරන්නේ? මේ 5 වැඩි කරන්න ඕන 40 200යි. සංයුක්ත අන්වීක්ෂයේ උපරිම විභේදනය මොකද්ද? මයික්‍රෝමීටර් 0.2යි. සංයුක්ත අන්වීක්ෂයේ දලසීරු මාරු අවශ්‍ය වන්නේ ඇයි? දලසීරු මාරු අවශ්‍ය වන්නේ නිදර්ශකයේ පැහැදිලිව නිරීක්ෂණයේ දේහය නාලය සීරු මාරු කිරීමට. සර් පහේ පළවෙනි උත්තරේ නේද? ඔව් 5.1 0.2යි මයික්‍රෝමීටර්. එතකොට 6.2 උත්තරේ 6.2 7 සංයුක්ත අන්වීක්ෂය ඇති දර්පණය තල අවතල දර්පණය. එක පැත්තකින් තල කියන්නේ එක දෙපැත්තක් තියෙනවනේ නේ. එක පැත්තක් තල දර්පණයක් අනිත් පැත්ත අවතල දර්පණයක්. ඒක අපිට අවශ්‍ය විදිහට දෙපැත්ත මාරු කරලා දාගන්න පුළුවන්. කරකවලා. 8 සංයුක්ත අන්වීක්ෂය මුලින්ම නිපදවීමේ ගෞරවය හිමිවන්නේ මෙතන ඇන්ටන් වෑන් ලිවෑන් හුක්ට තමයි ගෞරවය අපි දෙන්නේ. මුලින්ම නිපදවීමේ ගෞරවය. සැචේරියන් ජැක්සන් සොහයුරන් තමයි මුලින්ම හොයාගත්තේ. නමුත් එයාලා හොයාගත්ත එක එච්චර දියුණු නැහැ. ඒකේ ශුද්‍ර ජීවිකවත් බලන්න තරම් දියුණු එකක් නෙවෙයි. ඒකින්ද තමයි ඔය ඇන්ටන් වෑන් ලිවෑන් හුක් හොයාගත්තු සංයුක්ත අන්වීක්ෂයට තමයි අපි ගෞරවයක් දෙන්නේ. මුලින්ම හොයාගත්තේ කවුද කියලා ඇහුවොත් ඇන්ටන් වෑන් ලිවෑන් හුක්ට තමයි අපි කියන්නේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂක විභේදනයක් කියව නිරෝගී ඇසක විභේදනයෙන් කී ගුණයක්ද? 200,000. ඒ කියන්නේ ලක්ෂ 2ක්. 9.2. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ උපරිම විභේදන බලය 0.0.0.0.5 නේ 0.0.0.5 බිංදු 3ක් එනවා. දශම ස්ථානයට පස්සේ මයික්‍රෝමීටර්. right. ඔය දාන ටියුන් කරන්න ඕන හැමෝම ඈ. කම්මැලි වෙලා කරන්න නැතුව ඉන්න එපා. හරිද? අනිවාර්යෙන් කරන්න ඕන. මොකක් කර අපි පාඩමක් කරලා පස්සේ ඒකට අවශ්‍ය එක්සර්සයිස් ටික කරන්න. ඒක තමයි කොහොමද ඔළුවට වදින්නේ. හරි දැන් ඔයාලා ඉස්කෝලේ ඉගෙන ගන්නත් නැහැ. ඉතින් මේ පන්තියෙන් ඉගෙන ගන්න ටික හරියට ඉගෙන ගන්න ඕන. හරි මම හරියට පැහැදිලි කරලා ඔයාලට කියලා දෙනවා දෙපාර තුන්පාර කියව ඔළුවට වදින්න. ඒක හරියට දාගන්න පොත් පාඩම් කරන්න පොත් කියවන්න. ඒ ටික හරියට කරන්න ඕනේ. ප්‍රශ්න කරනවා පේපර්ස් කරනවා. හරි. අපි දැන් ඔන්න පළවෙනි පොතේ පාඩම් ටික ඉවර කරලා තියෙන්නේ. දැන් අපි යන්නේ දෙවෙනි පොතට. දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේ තියෙන්නේ මොකද්ද? ධ්වනිය ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ධ්වනිය ගැන. ශබ්දය. ධ්වනිය. යා ගන්න මාතෘකාව ධ්වනිය නේ 11 වෙනි පාඩම.
ධ්වනිය. මේක ඔයාලගේ 6 වසරේ ඉගෙන ගත්තා නේ ධ්වනිය. මොකද්ද ධ්වනිය කියලා කියන්නේ? අපේ භාෂාවෙන් අපි කියනවා ශබ්දය නේ ශබ්දය. හරි? එතකොට පරිසරයේ විවිධාකාර වූ ශබ්ද තියෙනවා. අපි ඉගෙන ගත්ත 6 වසරේදී අපි ශබ්ද කොටස් දෙකකට බෙදුවා නේ. ස්වභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද කියලා. හරි? ඒ කියන්නේ දැන් අපි ගියාම නේ අකුණු කොටන සද්දේ ඊළඟ මුහුදේ රළ ඊට පස්සේ වහිනකොට තියෙන ශබ්දය සුළඟට ගස්වල අතු සැලවෙන ශබ්දය හරි ඊට පස්සේ ඒ වගේ ඇවිල්ලා ස්වභාවික ශබ්ද ස්වභාවික ධ්වනිය හරි කෘත්‍රිම ධ්වනිය කියලා කියන්නේ මොකද්ද මිනිසා විසින් නිපදවන ලද උපකරණ වලින් නිකුත් කරන ශබ්ද මිනිසා විසින් නිපදවන සංගීත භාණ්ඩ කෘත්‍රිම ශබ්දයක් නේ රේඩියෝවෙන් ඇහෙන ශබ්දය ඊට පස්සේ රූපවාහිනියෙන් ඇහෙන ශබ්දය නේද ශබ්ද විකාශන යන්ත්‍ර අපි කියන්නේ ලවුඩ් ස්පීකර් කියලා කියන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් අපිට ඇහෙන ශබ්ද ගුවන් යානාවල ශබ්ද වාහනවල ශබ්ද ඔබ මොනවද කෘත්‍රිම ශබ්ද එතකොට ස්වභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද කියලා අපි කොටස් දෙකකට බෙදනවා. ඊළඟට මේ ශබ්දය කොහොමද ඇතිවන්නේ? ධ්වනිය කොහොමද නිකුත් වෙන්නේ? යම්කිසි වස්තුවකින් ධ්වනිය නිකුත් වෙන්නේ කොහොමද? නේද? ඒ කියන්නේ කම්පන හේතු යම්කිසි දෙයක කම්පන හේතුවෙන් තමයි අපිට ධ්වනිය ඇතිවන්නේ. ඕකට තියෙන පරීක්ෂණයක් දැන් ඔයාලගේ. නේද? දැන් අපි දැන් අපි මේ වගේ අපි කුඩා කාලේ කරනවා නේද? කප් එකක් අරගෙන නේද? මේක වටේ මොනවද? රබර් පටියක් අපි බඳිනවා නේ. බැලුම් බෝලයක් හරි. බැලුම් බෝලයක් බඳිනවා. මේක වටේ කළා මේක රබර් පටියකින් හරි නූලකින් හරි අපි මේකට තද කරගන්නවා. හරි? අපි නිකන් මේ කුඩා රබාන. මේ කුඩා රබාන කම්පණය කරලා අපි මේක උඩින් හරදාසි කෑලි කීපයක් අපි දැම්මොත් ඒ මොකද වෙන්නේ? මෙයා අපි පොඩ්ඩක් ඇදලා අතහැරපුවම මෙයා කම්පණය වෙනවා. එතකොට මේගොල්ලෝ මේ කඩදාසි කෑලි කම්පණය වෙනවා නේ. කම්පණය වෙනවා. ඒ කියන්නේ අපි මේකට කියන මොකද්ද? ඔබ මොබ චලනයක් කියලා කියනවා. ඔබ මොබ චලනයක්. ඒ කියන්නේ එක ළඟ සිද්ධ වෙන ඔබ මොබ චලනය. ඔබ මොබ චලනය. එකතන දෙපැත්ත සිද්ධ වෙන චලනයක්. ඔබ මොබ චලනය නේද? දැන් බයිසිකලයක සීනුවක් අපි නාද කරනවනේ. සීනුව ගහනකොට ඇතුලේ නේද? ඒක වදිනවා අර පිටපැත්තේ තියෙන ලෝමය ආවරණය කප් එක. සීනුවේ කප් එකේ වදිනවා. ඒ සීනුවේ අපි ඒ ගහන මේ නේද? ඇතුලේ තියෙන කෑල්ලක් ඇවිල්ලා වදිනවා ඒකේ. එතකොට මොකද වෙන්නේ? ඒකේ තියෙන ඒ කප් එක කම්පණය වෙන්න පටන් ගන්නවා. හරි. එයා කම්පණය වෙනවා. ඒ කියන්නේ එක ළඟ සිද්ධ වෙන චලනය. දැන් මෙහෙම ගත්තොත් මෙයා මෙහෙම දෙපැත්තට චලනය වෙනවා. මෙහෙම කම්පණය. කම්පණය කියලා කියන්නේ නේද? යම්කිසි අක්ෂයක් වටා. ඔය කම්පණය අධ්‍යයනය කරන්න තියෙන පුතා විද්‍යාගාරයේ සරසුළු කියලා උපකරණ. සරසුලා. මොයි වගේ. මෙන්න මේ වගේ උපකරණ සරසුලා. මේකේ බාහුව දෙකක් තියෙනවා. බාහුව දෙකක් තියෙනවා. හරි. එතකොට මේක අපි මොකක් හරි මෙහෙම අපි මේ මොකක් හරි මේක වැද්දොත් එහෙම මේ බාහුව දෙක කම්පන වෙනවා. මොකද කම්පන වෙනවා කියලා කියන්නේ? අපි මේ අක්ෂය ගමුකෝ මේ බාහුව. ඒ කියන්නේ දැන් මෙයා මෙහෙම තියෙනවා. මෙයා තියෙන අක්ෂය මොකද්ද? මේක තමයි මෙයා තියෙන අක්ෂය මෙතන. හරි? එයාගේ පිහිටීම තමයි මෙයා. මේක. කම්පන වෙද්දි මොකද වෙන්නේ? මෙයා එක වෙලාවකට මෙයා මේ පැත්තට යනවා නේද? මෙයා මෙහෙට ඇදෙනවා. අනිත් වෙලාවෙදී මේ අක්ෂය පසු කරමින් මේ පැත්තට යනවා. ඒ කියන්නේ මෙයා මේ මොනවම තියෙනවා නේද? ඊට පස්සේ ආයෙ මෙයා මේ පැත්තට යනවා. මේ අක්ෂය පසු කරමින් ආයෙ මෙතෙන් දෙනවා. මම මේක ටිකක් ලොකුවට අඳින්නම්.
දැන් මෙහෙම තියෙනවා. එයා දැන් තියෙන ස්ථානේ තමයි මේ මම මේ ඩොට් එකකින් ලකුණු කරලා තියෙන්නේ. හරි? ඊට පස්සේ මම මෙයා මෙහෙට අදිනවා. ඇදලා අතරිය මොකද වෙන්නේ? මෙයා මේ දෙපැත්තට තලනවා නේ. ඒ කියන්නේ මෙයා මෙහෙට එනවා වෙලාවකට දැන් මට පේන විදිහ මම මෙයා දින්නේ එක වෙලාවකදී මෙතන ඉන්නවා. ඒ කියන්නේ මෙතන මේ තැනට එනවා. අනිත් වෙලාවෙදී මේ තැනට එනවා. හරි? මෙයා මෙහෙම එනවා. ඊට පස්සේ මේ අක්ෂයේ ඉඳලා මෙතෙන් එනවා. ඊට පස්සේ ඒ අක්ෂය පසු කරමින් ආයනවා මෙතෙන්ට. එතෙන්ට ගිහිල්ලා ආයනවා මෙතෙන්ට. يعني මෙතනින් නවතින්නේ නැහැ. මෙයා මෙහෙට යනවා. මෙයා මෙහෙට යනවා. හරි. එතකොට මෙන්න මේ තලණය. මම මේ රතු පාටින් අඳින එක බලා ගන්න හොඳට. දැන් මෙතන හිටපු එක මෙතෙන්ද එනවා. ඇවිල්ලා එයා ආයනවා මෙතෙන්ට. මේ අක්ෂය පසු කරමින් තමයි යන්නේ. ගිහිල්ලා ආයනවා මෙතෙන්ට. හරි? මෙතෙන් නවතින්නේ මෙයා ආයෙත් යනවා. එතකොට මෙයා මේ අක්ෂයේ සිට මෙහෙට ඇවිල්ලා මෙහෙට ගිහිල්ලා මෙහෙට එනවා. දෙපැත්තටම නේ. එයා දෙපැත්තටම චලනවල ආයෙ මුල් ස්ථානෙටම එනවා. අන්න ඕකට අපි කියනවා එක කම්පනයක්. කියලා කම්පන එකක් උනේ. කම්පන එකක්. මොකද කම්පන එක? දැන් මෙතන තිබ්බ එක මෙතෙන් වෙනවා. ආයෙ මෙතෙන් යනවා. ආයෙ මෙතෙන් එනවා. ඒ තිබ්බ තැනටම ආයෙ එනවා. පැහැදිලි? මේ එක කම්පනයක්. ඒතර කම්පන දෙකක් කියලා කියන්නේ දැන් මෙතෙන් දැන් මේ ආයෙ මෙතෙන් ආවනේ. ආයෙ මෙහෙට යනවා. ආයෙ මෙහෙම එනවා. ආයෙ මෙතෙන් එනවා. ඔන්න දැන් කම්පන දෙකක්. හරි? දැන් ඊට පස්සේ ආයෙ මෙයා අර මුල් තරම් දුරට යන්නේ නැහැ. අඩු දුරක් යන්නේ. ශක්තිය හරිනවනේ. ආයෙ මෙච්චරක් යන්නේ නැහැ. මගක් එන්නේ. ආයෙ මෙතෙන් එනවා. ඊට පස්සේ ආයෙ කුඩා දුරක් ගිහිල්ලා ආයෙ මේ පැත්තට ඊට ඉස්සලා ගියට අඩු දුරක් ගිහිල්ලා ආයෙ මෙතෙන් එනවා. ඔන්න කම්පන 1 2 3 4 කම්පන 4. හරි? එතකොට මෙන්න මේ කම්පනයේදී මොකද වෙන්නේ? මේ අවට තියෙන වාතය. දැන් වායු අංශු තියෙනවානේ. මේ අවට වායු අංශු තියෙනවා. ඒ වායු අංශු කම්පන වෙනවා. හරි? දැන් මෙයා මේම හෙල්ලනකොට අවට තියෙන වායු අංශු කම්පන වෙනවා. හරි? ඒ වායු අංශු කම්පණය වීම තමයි අපේ කනට එනවා. හරි? අපේ කනට ගිහිල්ලා කන ඇතුලේ තියෙන මොකද්ද? කර්ණපටහ පටලය කියලා එකක් තියෙනවා. කර්ණපටහ පටලය කියලා එකක් තියෙන. එයා කම්පන වෙනවා. අර වායු අංශු කම්පන වීම හේතුවෙන් එයාත් කම්පන වෙනවා. ඒ කම්පණය තමයි අපි මොළයට ඒක ග්‍රහණය කරගන්නේ. එතකොට තමයි අපිට ඇහෙන්නේ. හරි? ඒ කියන්නේ මේ යම්කිසි වස්තුවක් කම්පන වීමේදී හරි යම්කිසි වස්තුවක් කම්පන වීමේදී ඒ අවට තියෙන වාතය කම්පන වෙනවා. මාධ්‍ය කම්පන වෙනවා. ඒ කම්පනය තමයි අපේ කනට එන්නේ. එතකොට තමයි අපිට ඇහෙන්නේ. හරි? එතකොට ඕකේ ඔයාලගේ පොතේ තව පරිශ්‍රණයකුත් තියෙනවා මෙන්න මෙහෙම එකක්. මෙහෙම සරසුලක් තියෙනවා. හරි? සරසුලක් කොහොම තියෙනවා? මේ පැත්තේ යම්කිසි වස්තුවක් තියෙනවා. මේ සරසුල කම්පණය කරලා අපි මෙයා ලං කරනකොට මෙයා කම්පණය වෙන්න පටන් ගන්නවා. මෙයාත් හෙල්ලෙනවා. කියන්නේ මෙයාගේ කම්පණය මෙයාට දැනෙනවා. හරි? පොඩ්ඩෙන් අපි එක බලලෙමු.
මෙන්න මෙතන මේ තියෙන්නේ. මේ තියෙන මෙතන තියෙනවා මේ පොලිස්ටයිරින් බෝලයක්. කියන්නේ එච්චර සැහැල්ලු බෝලයක් මෙතන තියෙනවා රඳවලා තියෙනවා. මේ පොලිස්ටයිරින් බෝලය මේ සරසුල දැන් කම්පන වෙනකොට මෙයා දැන් දෙපැත්තට චලන වෙනවනේ මේ බාහුව දෙකම. චලන වෙනකොට මෙයා චලන වෙන්න පටන් ගත්තා. පොලිස්ටයිරින් බෝලයක් චලන වෙනවා. ඒ කියන්නේ මේ චලනය මෙයාට දැනෙනවා. හරි? එයාට දැනෙනවා. එතකොට ඔයාලා දැන් ඔය කුඩා කාලේ නේද? දැන් මේ වගේ දෙයක් අපිට අත්දැකලා තියෙනවනේ අර මම කිව්වේ පොඩි රබානක් හදාගෙන නේ බැලුම් බෝලයක් ඒකේ ගැට මේ බැඳලා ඒක උඩින් කඩදාසි කෑලි කීපයක් දාලා අපි ඒක කම්පණය කරොත් මෙයා කම්පණය වෙනවා. ඕකම තමයි ඔයාලගේ පොතේ කරන්න එක ගියා පුතා පොඩ්ඩක්. කරන්න එක ගියා එහෙම ඔක්කොම මේ සිග්නල් මේ ඩිස්කනෙක්ට් වුණා. හරි? රයිට්. ඕකේ තියෙනවා පොඩි මේ ප්‍රසන්ටේෂන් එකක් මම හදලා තියෙනවා. ඔයාලා පොඩ්ඩක් ඒක පොඩ්ඩක් බලලෙමු ඈ. පේනව නේද? ඔව්. ඔව්. එතකොට මෙතෙන් නේද? ධ්වනිය කියලා කියන්නේ මොකද්ද? ශබ්දය. ශබ්දය. එතකොට මේකේ අපි කියවනේ පරිසරයේ විවිධාකාර වූ ශබ්ද අපිට තියෙනවා. එතකොට ශබ්දය නිකුත් කරන වස්තුන් වලට අපි කියන මොකද්ද? ධ්වනි ප්‍රභව. හරි? ඔය 6 වසරේ ඉගෙනගත්තු එකක් ඈ. ශබ්දය නිකුත් කරන නැත්නම් ධ්වනි නිකුත් කරන වස්තුන් වලට අපි කියන ධ්වනි ප්‍රභව කියලා කියනවා. එතකොට එක් ධ්වනි ප්‍රභව වලින් නිකුත් කරන ධ්වනිය එකිනෙකට වෙනස් නේද? දැන් සතුන්ගේ ඒකනේ විවිධත්වයක් තියෙන්නේ. පරිසරයේ ධ්වනි වල තියෙන ශබ්දයේ තියෙන විවිධත්වය තියෙන්නේ ඇයි? ධ්වනි ප්‍රභව වලින් නිකුත් කරන්නේ ඒ ධ්වනි ප්‍රභව වලට ආවේනික වූ ශබ්දයක්. මෙතෙන්දී අර මම ඔයාලට කියූප එක. දැන් මේ පින්තූරේ. මෙතෙන්දී මේ කරලා තියෙන්නේ මොකක්ද දන්නවද? දැන් මේ මේසයක් තියෙනවා. මේසෙ මතට අපි අර පොඩි අඩි රූලක් තියලා තියෙනවා. ලෝහමය අඩි රූලක්. එහෙම නැත්නම් මේකට අපිට ගන්න පුළුවන් කියත් පටියක්. කියත් පටියක් ගන්නත් පුළුවන්. ඔය කඩවල වල තියෙන අර යකඩ කපන කියත් තියෙන්නේ. අන්න ඒ වගේ කියත් පටියක් අපි මේ වගේ මේසයකට එක පැත්තකින් තියලා අපි එක පැත්තකට ඇදලා අතහැරියාම මෙයා දෙපැත්තට චලනය වෙනවා නේද? මේකට තමයි අපි කියන්නේ කම්පණය කියලා කියන්නේ. කම්පණය. එතකොට දැන් ඒ කම්පණය වන කොටස අණුව පුතා අපි ධ්වනි ප්‍රභව කොටස් තුනකට ප්‍රධාන වශයෙන් බෙදනවා. කම්පණය වන ඒ ධ්වනි ප්‍රභවයේ කම්පණය වන කොටස අණුව සමහර ධ්වනි ප්‍රභව කම්පන වෙනවා පටල මොනවාද පටල වලින් කම්පන වෙන්නේ උදාහරණයක් විදිහට ගන්න පුළුවන් රබාන නේ
රබානේ තියෙන මොකද්ද? සම පටලයක් තියෙන්නේ. ඒකේ හැමක් තමයි තියෙන්නේ. එතකොට එයා තමයි පටලයක් විදිහට ක්‍රියා කරන්නේ. ඊට පස්සේ ඔය බේරය උඩක්කිය නේද? ඊට පස්සේ තබ්ලාව ඒ වගේ දේවල් වල තියෙන පටල. දැන් අපෙත් එමය. දැන් අපි කතා කරන අපේ උගුර. අපේ උගුරේ තියෙනවා ස්වර තන්ත්‍ර. උගුරේ තියෙන ස්වර තන්ත්‍ර. ඒ ස්වර තන්ත්‍රත් මොනවද? පටල විදිහට තමයි ක්‍රියා කරන්නේ. හරි? හරි. අපි එතෙන් යන්න කලින් පොඩි නෝට් එකක් දාගෙන ඉමු ඈ. මාතෘකාව ලියලා ලියා ගන්නකො දුවනිය. දුවනිය. ලියා ගන්න දරලා කුණක් දාලා එදිනෙදා ජීවිතයේදී විවිධ ශබ්ද අපට ඇසේ. එදිනෙදා ජීවිතයේදී විවිධ ශබ්ද අපට ඇසේ. මෙම ශබ්ද දුවනිය ලෙස හඳුන්වයි. මෙම ශබ්ද දුවනිය ලෙස හඳුන්වයි. මෙම ශබ්ද දුවනිය ලෙස හඳුන්වයි. What I know you spotlight කරන්නේ. Right. ඊළඟට ලොකු දාලා ලියා ගන්න. දුවනිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදයි. දුවනිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදයි. එනම් එක ස්වභාවිකව නිකුත් වන දුවනිය. එනම් එක ස්වභාවිකව නිකුත් වන දුවනිය. දෙක කෘත්‍රිමව නිකුත් වන දුවනිය. කෘත්‍රිමව නිකුත් වන දුවනිය. කෘත්‍රිමව නිකුත් වන දුවනිය. ඊට යටි තලකරන් දාලා ලියන්න. මිනිසා විසින් නිපදවන ලබන උපකරණ භාවිතයෙන් නිකුත් වන මිනිසා විසින් නිපදවන ලද උපකරණ භාවිතයෙන් නිපදවනු ලබන දුවනිය කෘත්‍රිම දුවනිය ලෙස හඳුන්වයි.
කෘත්‍රිම දුවනිය ලෙස හඳුන්වයි. කියලා ලියලා මෙන්න මේක දැනගන්න. හරි මේකට උදාහරණයක් ලියා ගන්න මේ පැත්තේ මොනවද ස්වභාවික නිකුත් වෙන ධ්වනි? සුළඟට ගස්වල අතු සෙලවෙන හඬ. වැහි බින්දු වැටෙන හඬ. ඔව්. වැහි බින්දු වැටෙන හඬ. සතුන්ගේ නාද. සතුන්ගේ නාද. මිනිස් කටහඬ. ඒකත් ස්වභාවික තමයි. හරි ඒක ඕන තරම් තියෙන උදාහරණ. මේ පැත්තේ යන්ත්‍ර සූත්‍ර මගින් නිපදවන හඬ. හරි ඊළඟට හත වහන වලින් නිකුත් වන හඬ. තව තියෙනවා නේද? මේක ලියා ගන්න මේ පැත්තට මම තව උදාහරණ කියන්නම් ඈ. ආයෙ මොනවද ලියන්න පුළුවන්? තනකොළ කපන යන්ත්‍රයෙන් නිකුත් වන හඬ. තුන්වෙනි ලියන්න තනකොළ කපන යන්ත්‍රයෙන් නිකුත් වන හඬ. එතන ඕන තරම් මේවට උදාහරණ තියෙනවා. අහස් යාත්‍රාවලින් නිකුත් වන හඬ, දුම්රියෙන් නිකුත් වන හඬ නේද? ඒ වගේ හඬවල්. රූප වාහිනියෙන් නිකුත් වන හඬ, ගුවන් විදුලියෙන් නිකුත් වන හඬ, ශබ්ද විකාශන යන්ත්‍ර වලින් නිකුත් වන හඬ, ඒ ඔක්කොම කෘතිම ශබ්ද. කෘතිම ශබ්ද. මේක ලියාගෙන ඉවරයි කියලා කියන්න. Guru lihat. Right. ඉවරයි සර්. ඔව්. ඊට පස්සේ දැන් දුවනියනේ. දුවනිය නිකුත් වන වස්තුන් වලනේ. දුවනිය නිකුත් කරන වස්තුන් වල අපි කියන මොකද? දුවනි ප්‍රභව. right? දුවනි නිකුත් කරන වස්තුන් වල කියන දුවනි ප්‍රභව. දැන් අපි එක එක ප්‍රභව තියෙනවානේ. ශක්තිය නිකුත් කරන වස්තුන් වල කියන
ශක්ති ප්‍රභව. තාපය නිකුත් කරන වස්තු වලට කියන තාප ප්‍රභව. ආලෝකය නිකුත් කරන වස්තු වලට අපි කියන ආලෝක ප්‍රභව නේ. දැන් බල්බ් එක සූර්යාගේ දේවල් වල ආලෝක ප්‍රභව. ඒ වගේම තමයි ධ්වනි නිකුත් කරන වස්තු වලට අපි කියන ධ්වනි ප්‍රභව. එතකොට ධ්වනි ප්‍රභව දැන් ස්වභාවික ධ්වනි ප්‍රභවයක් තියෙනවා. කෘත්‍රිම ධ්වනි ප්‍රභවයක් තියෙනවා නේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ. දැන් මම කතා කරනකොට මේ හඬ දැන් මගේ උගුර තමයි ධ්වනි ප්‍රභවයක් විතර ක්‍රියා කරන්නේ. උගුර තමයි ධ්වනි ප්‍රභවය. ඈ උගුර ඒ ආශ්‍රිත ඊට පස්සේ දිව ඒ ඔකගෙම්මනේ හඬ හතුරුවන්නේ. ලියාගෙන තරලපු දාලා ධ්වනිය නිකුත් කරන වස්තුන් ධ්වනිය නිකුත් කරන වස්තුන් ධ්වනිය නිකුත් කරන වස්තුන් ධ්වනි ප්‍රභව ලෙස හඳුන්වයි. ඒක කොටු කරගන්න ඈ. කොටු කරගන්න. ධ්වනිය නිකුත් කරන වස්තුන් ධ්වනි ප්‍රභව ලෙස හඳුන්වයි. ඒක කොටු කරගන්න. හරි. දැන් එතකොට මේ ධ්වනි කොහොමද නිකුත් වෙන්නේ? ඒ කියන්නේ ධ්වනි ප්‍රභවය කොහොමද ධ්වනි නිකුත් කරන්නේ? එයා නිකුත් කරන්නේ කොහොමද? අර දෙපැත්තට සිද්ධ වෙන චලනය. දෙපැත්තට සිද්ධ වෙන චලනය. ඒකට අපි කියන මොකද්ද? ඔබ මොබ චලනය කියලා කියන. ඔබ මොබ චලනය. හරි? එතකොට ලියන්න ඊළඟ තරලකම දාලා ධ්වනි ප්‍රභවයක් ධ්වනිය නිකුත් කරනු ලබන්නේ ධ්වනි ප්‍රභවයක් ධ්වනිය නිකුත් කරනු ලබන්නේ ධ්වනි ප්‍රභවයේ ධ්වනිය නිකුත් වන කොටසේ ධ්වනි ප්‍රභවයේ ධ්වනිය නිකුත් වන කොටසේ සිදුවන ඔබ මොබ චලනය සිදුවන ඔබ බොබ චලනය හෙවත් කම්පනය මගිනි. ඒක highlight කරගන්න. ඔබ මොබ චලනය කම්පනය කියන එක highlight කරගන්න. මොකද්ද කම්පනය කියලා ඇහුවොත් එimhe කියන්නේ මොකද්ද? ධ්වනි ප්‍රභවයක හඬ නිකුත් කරන කොටසේ සිදුවන ඔබ ඔබ චලනය. හරි? ඒක තමයි කම්පනය කියලා කියන්නේ. ඊට යටිතර ලකුණ දාලා ලියා ගන්න. ඔබ ඔබ චලනය යනු ඔබ ඔබ චලනය යනු ඔබ ඔබ චලනය යනු ඔබ ඔබ චලනය යනු යම්කිසි වස්තුවක් තම අක්ෂය වටා දෙපසට සිදුවන
දෙපසට සිදුවන චලනයයි. තම අක්ෂය වටා දෙපසට සිදුවන චලනයයි. උදාහරණ විදිහට අරගන්න මෙන්න මේක. පොඩේ මේක නෙවෙයි මේක අඳ ගන්නකො. අපි දැන් මෙහෙම මේසයක් තියෙනවා. හරි? දැන් මේසේ කකුල ඔය තියෙන්නේ මේසේ කකුල. ඔන්න දැන් මේ පොළව. හරිද? මෙතන අර කිව්වා වගේ මොකද්ද? දැන් කීයක් තලයක් තියෙනවා. කීයක් තලයක් හරි අර රුලක් හරි ඕක තියෙනවා. එතකොට මෙයා තියෙන අක්ෂය මොකද්ද? මේක තමයි අක්ෂය. හරි මේක තමයි අක්ෂය. හරි? එතකොට මෙයා දෙපැත්තට තලනවා. දැන් මෙතන මේ පොයින්ට් එකේ ඉඳලා මේ පැත්තට ගිහිල්ලා ආයෙ එතන ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉඳලා මෙතෙන්ට යනවා. හරි? මෙයා කීයක් තල යන තැන නේද මේ අත ඇරියොත් එහෙම මෙතෙන්ද ගිහිල්ලා එතකොට මේ පොයින්ට් එකේ ඉඳලා ආයෙ මේ පොයින්ට් එකටම එන ඒ චලනයට අපි කියනවා කම්පණි කියලා කියනවා. හරි? නැත්නම් ඔබ චලන. මෙන්න මේ රූපය අඳ ගන්න. මේසය මේක ඇවිල්ලා කීයක් පටියක්. හරි සර්. ඔව් ඊට යටින් තලවුණක් දැන් ලියා ගන්න. තලවුණ ලියා ගන්න. කියක් පටියක් මේසයකට සවි කර කියක් පටියක් මේසයකට සවි කර ඉහත රූපයේ පරිදි එය එක් පැත්තකට ඇද අතහැරිය විට කියක් පටිය තිබූ මුල් පිහිටීම වරණ ඇතුළේ ලියන්න අක්ෂය. කියක් පටිය තිබූ මුල් පිහිටීම වරණ ඇතුළේ අක්ෂය.
හරි සර්. මුල් පිහිටීම වටා දෙපසට වේගයෙන් වටා දෙපසට වේගයෙන් චලනය වේ. දෙපසට වේගයෙන් චලනය වේ. ක්ලාස් ඉවරයි. කියත් පටිය තිබූ මුල් පිහිටීම වරහන් ඇතුලේ අක්ෂය වටා වේගයෙන් දෙපසට චලනය වේ. මෙවැනි තම අක්ෂය වටා දෙපසට සිදුවන වේගවත් චලන ඔබ මොබ චලනයේ හෙවත් කම්පනය ලෙස හඳුන්වයි. ඔබ මොබ චලනයවත් කම්පනය ලෙස හඳුන්වයි. ඊට යටින් තරලවන දා ලියා ගන්න. ඔබ මොබ චලනයේදී ඊට යටින් තරලවන දා ලියන ඔබ මොබ චලනයේදී වස්තුව තම මුල් පිහිටීමේ සිට දෙපසට චලනය වී වස්තුව තම මුල් පිහිටීමේ සිට දෙපසට චලනය වී නැවතත් මුල් පිහිටීමට පැමිණෙන එක් චලිතයක් එක් කම්පනයක් ලෙස හඳුන්වයි. එක් චලිතයක් එක් කම්පනයක් ලෙස හඳුන්වයි. හරිද? ඒක ඔයාලා හොඳට පැහැදිලි නේද? يعني මෙයා මුල් පිහිටීමේ ඉන්නවා උඩට ගියා පල්ලෙහාට ආවා ආයෙත් මෙතෙන්ට මෙනවා. අන්න එක කම්පනයක්, එක චලිතයක්. එතකොට පුතාලා ඔය
බැටරි නේද? මෙයා වේගෙන් දැන් චලනය යනවා. අපිට සද්දකුත් නැහැ. රෝං ගාලා සද්දයක් ඇහෙනවා. හරි? අපට ඇහෙන්නේ නැහැ. ඒක මම ඔයාලට පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. අපට ඇහෙන්න නම් ওই කම්පන තප්පරයකට අනුමතරමේ 20ක්. තප්පරයකට මේ වගේ චලිත 20ක් සිට 20000 දක්වා වෙනවා නම් අපට ඒ ශබ්දය ඇහෙනවා. හරි? මේ චලිතය තප්පරයකට මේ වගේ කම්පන 20 සිට 20000 දක්වා අතර ප්‍රමාණයක් මෙයා චලනය වෙනවා නම් අපිට ඒක ඇහෙනවා. හරි? අපි ඔකට කියනවා හර්ට්ස්. මේකට අපි ඒකකයක් දෙනවා හර්ට්ස්. හර්ට්ස් 20000 සිට හර්ට්ස් 20 සිට 20000 දක්වා තියෙන ඒවා අපිට ඇහෙනවා. මම ඒකේ නෝට් එක පස්සේ දෙන්නම්. දැන් නම් මම නිකන් කිව්වේ. හරිද? එතකොට අපිට ඇහෙන්න නම් ඒ වගේ සංඛ්‍යාතයක් තියෙනවා. සංඛ්‍යාතයක් කියලා කියන්නේ එක තප්පරයකට මේ වගේ කම්පන කීයක් සිද්ධ වෙනවද කියන එක. එක තප්පරයක් තුළ සිදුවන කම්පන ගණන අපි කියන සංඛ්‍යාත කියලා කියනවා. හරි? එතකොට දැන් මේ උපමව චලනය පැහැදිලි කරන්න තමයි අර ස්පීකරයකට මේ නේද කරන්ට් එක දීලා බැටරිය මගින් කරන්ට් එක දීලා ඒකට උඩින් අර පොලිස්ටේරින් කෑලි කීපයක් දැම්මම එයා චලිතය වෙනවා නේ. කියන්නේ අර පටලේ කම්පන වලට එයාත් කම්පන වෙනවා. දෙපැත්තට සිද්ධ වෙන කම්පනය. right. එතකොට දැන් මේ පාඩම දැන් අපි පටන් ගත්තා. මම අදට පාඩම නවත්තන පුතා. අපි එන අය හම්බෙන්නේ ලබන බ්‍රහස්පතින්දා 7:00ට.